ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි සූදානම් වෙන්නේ බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ඔබ වෙතට තිළින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් එක්වන්න. පින්තුන් දන්නවා මේ දිනවල අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡාවට බඳුන් කරන්නේ චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා බෙහෙවින් බාධක පමුණුවනු ලබන සිතේ නොසන්සුන්කම් ඇති කරන්නට හේතු වෙන, නිවන වළක්වාලන්නට හේතු වෙන මූලික චෛතසික සිතවිලි පහක් පිළිබඳව, පංච නීවරණ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන බව පින්නතුන් දන්නවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පංච නීවරණ ධර්ම අතරේ ව්‍යාපාද කියන නීවරණ ධර්මය පිළිබඳව. ඉතින් ඔබ වෙනුවෙන්, අප වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාව මෙහෙයවීමට, ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීමට අදත් වැඩම කර සිටිනවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ, අපි මේ දින කිහිපෙහි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව. සිතේ ඇති වෙන ප්‍රබල අකුසල චෛතසික පහක් කිව්වොත් නිවැරදි. ඒ පහෙන් අපි එකක් මේ වෙනකොට සාකච්ඡා කළා, කාමච්ඡන්දේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ව්‍යාපාදය කියන නීවරණ ධර්මයේ පිළිබඳව. ව්‍යාපාදය කියලා කිව්වහම මේ නැසේවා වෙනසේවා කියන මානසිකත්වයෙන් කටයුතු කිරීම කියන එක තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ. අපි කැමති අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න, අපේ හාමුදුරනේ මේ ව්‍යාපාද කියන වචනේ තේරුම මොකද්ද? කොහොමද අපි මේ වචනේ විග්‍රහ කරගෙන වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගන්නේ? තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අද අපි කතා කරන්නේ ව්‍යාපාදයේ පිළිබඳව. ව්‍යාපාදයේ කියලා කිව්වහම ස්වාමීන් වහන්සේ මේ ද්වේෂ චෛතසිකයම තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. එහෙමයි. ව්‍යාපාදයේ කියන වචනේ අපි තේරුම් ගත්තාම ව්‍යාපජ්ජති විනස්සති තීතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට, විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට කියන ව්‍යාපාදය කියලා. සිතෙහි ස්වාභාවික ස්වභාවය නැති වෙලා යනවා. නැති වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඒක ගත්තොත් දැන් ආහාරයක් පිළිණු වුණාම ඒ ආහාරයට සාමාන්‍යයෙන් සුනකෙක්වත් බල්ලෙක්වත් ඒක අනුභව කරන්න නැත්නම් කන්න කැමති නැහැ. එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාදයෙන් යුක්ත වුණාම සම්පූර්ණම ඒ තියෙන ස්වභාවය නැති වෙලා යනවා. එහෙමයි. ප්‍රිය භාවය නැති වෙලා යනවා. මුහුණ පුරාම ඒ ගති ඇති කරන්නේ මෙන්න මේ ව්‍යාපාදය නිසා. ඇත්තටම දැන් අපි ඒකේ මූලිකම තැන ගත්තොත් ද්වේෂය. එහෙමයි. යම් කිසි දෙයකදී අපි දැන් ද්වේෂ කරනවා කියලා කියන්නේ මුලින්ම ඔක ආරම්භ වෙන්නේ
යම් කිසි කටයුත්තකදී තමන් ඒ කටයුත්තේදී නොසතුටු වෙනවා නම් සතුටු වෙන්නේ නැත්නම් ඒක තමයි ඇත්තටම ද්වේෂය බවට පත් වෙන්නේ. ඒක අපේ හන්නේ මේ දෝමනස්ය කියලා කියන එකත් ඒකට සම්බන්ධයිද? දෝමනස්ය කියන්නේ ඒකම තමයි සෝමනස්. යම් කිසි කටයුත්තකදී අකමැති මොනවා හරි දෙයක් අපි හිතමු මොනවා හරි කටයුත්තක්. ඒ කටයුත්ත කෙරෙහි තමන්ගේ සතුටක් නැහැ. ඒ සතුටක් මූලිකම අවස්ථාව තමයි ඔය. ඒ සතුටක් නැත්නම් අපි සිත් වශයෙන් ගත්තාම අපේ ස්වාමීන් වහන්සේ දැන් සතුටට කියනවා සෝමනස්ස කියලා නේ. සෝමනස්සේ කියනවා. නොසතුටට කියනවා දෝමනස්සේ කියලා. දොම්නස් උපදවන හැඟීම් ඉතින් දුකයි කියලා කියන්නේ. එතකොට දැන් යම් කිසි කටයුත්තකදී ඒ කරන කටයුත්තට තමන් කැමති නැත්නම් ඒ පහළ වෙන චේතනාව ඇත්තටම ඒ සිතුවිල්ල ද්වේෂය. ඒ ද්වේෂය තමයි ඊළඟට ව්‍යාපාදේ බවට පත් වෙලා ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක ක්‍රෝධයක් බවට පත් වෙලා ඒක දිගින් දිගට බද්ධ වෛරයක් උපනාහ කියන්නේ බද්ධ වෛරයක් බවට පත් වෙලා දිගට යන මහා ආවරණයක්. අපි යන්නේ තවත් මේ පටිඝය කියන වචනයත් ඒකට ගැලපෙනවා. ඔව් පටිඝය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි සිත් වශයෙන් ගත්තොත් දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සංකාරික සිත් දෙකයි තියෙන්නේ. ඒතර අපි කේන්ති ගන්නේ අඬන්නේ ශෝක වෙන්නේ පිළිකුල් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ සිත් දෙකෙන්. එතකොට දැන් මෙතන ස්වාමීන් වහන්සේ දැන් ඇහුවා මේ පටිඝය. පටිඝය කියලා කියන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම. එහෙම. ගැටෙන අරමුණක් හම්බුනහම අනුවණින් මෙනෙහි කිරීම තුළින් තමයි ඇත්තටම මේ ක්‍රෝධය හටගන්නේ. ගැටෙන අරමුණ කියලා අදහස් කළේ අපහන මේ අකමැති අරමුණ කියන එක. අකමැති අරමුණ කියන එක. දැන් අපි සමහරවිට දැන් අපි ස්වභාවය තමයි අපි ගත්තාම අපි කැමති අරමුණු තියෙනවා අකමැති අරමුණු තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඉන්ද්‍රයන් හරහා අපිට කැමති දේවලුත් ලැබෙනවා අකමැති දේවලුත් ලැබෙනවා. එහෙම. ඉතින් අපි මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ පුරාවටම ඉතින් මේ ද්වේෂයත් එක්ක තමයි නැත්නම් ඇලීමත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. එහෙමයි. ඒ නිසා අපි මේක හොඳටම තේරුම් ගන්න ඕනේ මේ පටිඝය කියන්නේ අපිට එදිනදා ජීවිතයේදී ගත්තාම හැම මොහොතකම අපිට මේ ගැටෙන අරමුණු හම්බ වෙනවා. ඉතින් ගැටෙන අරමුණු හම්බෙන හැම අවස්ථාවකදීම අපි අනුවණින් මෙනෙහි කරන්න පුරුදු වුණොත් ඉතින් මේ පටිඝ සිත් වලින් තමයි අපිට ඉන්න වෙන්නේ. අපේ අන්දරේ සමාවසර තරහෙම ගිහිලා තියෙනවා. තරහ ඉතින් සාමාන්‍යයෙන් තරහ යනවා. එහෙමයි. ඉතින් නමුත් අපි ඒක තරහ යනවා කියන එක දැන් ස්වාමීන් වහන්සේ මේක දැන් ඔහොම අහපු නිසා මම කියන්නේ. එහෙමයි. ඉතින් ඇත්තටම ඒක අද සමාජයේ බොහෝ දෙනාත් ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ අපිට මේ කිසියම් අපි වැරදක් කරන්නේ හැබැයි තියෙන එකම ප්‍රශ්නේ මේ සුළු දෙයට පවා තරහ යන එකනේ කියලා. සමහරු කියන අපේ හන්නේ තරහ යන එක හොඳයි එනකොට වැඩිය කියලා. ඒ වචනේ අල්ලගෙන. එහෙමයි. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ තරහා නිසා ඒ ක්‍රෝධයේ හිතේ ඇති වෙනකොට ස්වාමීන් වහන්සේ ඒ ඇති වෙන කෙනාට වගේම ඒ අපි කෙනෙකුට ක්‍රෝධ කරන්න පුළුවන් එකෙන් අපි එයා විනාශ කරන්න හිතන්න පුළුවන්. ඒ සිතුවිල්ල හරහා ස්වාමීන් වහන්සේ තමරලට Tamanටත් ඒකෙන් විශාල හානියක් වෙනවා. ඒ පුජ්‍යලයටත් විශාල හානියක් වෙනවා. ඉතින් ඇත්තටම අපි නිවන් දකින්නකන් ඉතින් ඔය ද්වේෂය ව්‍යාපාදේ අපි කාටත් ඇති වෙනවා. හැබැයි තරහ යන්නේ නැහැ කියලා කිව්වොත් ඒක මුසාවක්. මුසාවක්. ඉතින් ඇත්තට මොකද අපිට ගැටෙන අරමුණු ඕන තරම් හම්බ වෙනවා. අපි මේ යෝනිසෝ මනසිකාරය මුදල දියුණු කරලා නැත්තම් ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් නොසතුට ඇති වෙනවමයි. අපේ හන්නේ දැන් ওই සමහර අයගෙන් මම ඇහුවාම වාට කේන්ති යනවද කියලා. දැන් අපේ හන්දරගෙන් ඇහුවා වගේ සමහර අය මට කියනවා මේ කේන්ති යනවා. ඇයි කේන්ති යන්නේ කියලා ඇහුවාම කියනවා මට අහවලා ගැහැව්වා, අහවලා බැන්නා, අහවලා ලැජ්ජ කළා, මේ දේවල් කළා ආදී වශයෙන් එක එක හේතු කියනවා. ඔය හේතු ඔක්කොම විශ්ලේෂණය කරලා බැලුවාම මට හිතෙන්නේ හාඳුරනේ තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා කියලා. ඒ හේතු දෙක තමයි කැමැති දේ නොලැබීමයි අකමැති දේ ලැබීමයි. අනිවාර්යයෙන්ම. ඒ දෙක හරියද අපහන්නේ? ඒක පැහැදිලිවම හරි ස්වාමීන් වහන්සේ. මොකද දැන් හිතන්න බලන්න දැන් අපිට කැමැති දේම අපි හිතන පතන සියලු දේම ඒ විදිහට වෙනවා නම් එහෙම කවදාවත් කේන්ති යන්න හේතුවක් නැහැ. හේතුවක් නැහැ. දැන් අර මට මතක් වෙනවා මේ අර කකචූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ උපමාව. අර උත්තරා කියන ඒ කාන්තාවක් හිටියා. මේ කාන්තාව පුදුම විදිහට ඉවසන කෙනෙක් කියලා ලොකු ප්‍රසිද්ධියක් තිබුණා.
එහෙමයි. එදා ಭಾರತේ. ඉතින් මෑට හිටියා 16ක්. එන 16ගේ නම කාලි. එහෙමයි. මේ 16 දවසක් කල්පනා කළා අපේ නෝනා අපේ මේ ගෙදර ඉන්න මේ නෝනට කේන්තියක් නැහැ කියලා හැමෝම කියනවා. හැබැයි මටත් බැනලත් නැහැ කවදාවත්. එහෙමයි. පුදුම කීර්තියක් තියෙනවා. ඉතින් මේක හොයලා බලන්න ඕන කියලා දවසක් මේ 16 මොකද කරේ ටිකක් හැමදාම උදේ 4ට අවදි වෙනවා. එදා ටිකක් පහුවෙලා අවදි වුණා. එහෙමයි. ඒ අවදි වුණාට පස්සේ දැන් මේ උත්තරා එදා ටිකක් වෙනදා වගේ නෙවෙයි ප්‍රිය ස්වභාවයක් නෑ මූනේ. 16 තේරුම් ගත්තාම යාට කේන්ති යනවා. මොකද මේ කැමති දේම ලැබෙන හින්දා මං හරියටම වැඩ කරන නිසා තමයි දැන් මෙයාට මේ කේන්තියක් යන්නේ නැත්තේ. බැනලා මුකුත් කරලා නැහැ. කොහොමද කාලි දැනගත්තේ මෙයාට කේන්ති යනවා? සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපිට දැන් ස්වාමීන් වහන්සේට උනත් කේන්තියක් ගිහිලා තියෙනකොට මූණේ හොයන්න පුළුවන්. හොයන්න පුළුවන්. එහෙමයි. ඒක සාමාන්‍යයෙන් අපිට දැන් අපිට ඕන වැඩසටහනකදී වුණත් ඒක පෙන්වන්න පුළුවන්. පේන අනිවාර්යෙන් පේනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි ඉස්සර අපි පුංචි දවස්වල අපේ වැඩිහිටි ලොකු ස්වාමීන් වහන්සේට කේන්ති කියලා අපිට ඒ මූණෙන් පේනවා මේ වෙලාවේ ලොකු සංසය හම්බෙලා මේ කතා කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. හිතේ ස්වභාවය වතින් විදහා පානවා. පානවා අනිවාර්යෙන්ම. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේ 16 තේරුම් ගත්තා මම මේ යාට කේන්ති යනවා. දෙවෙනි දවසේ තවත් මේක පිරිසුදු දැනගන්න ඕන කියලා මෙයා මොකද කරේ? තවත් ටිකක් පරක් වෙලා අවදි වුණා. එදා ඔන්න ටිකක් බයින්ඩ පටන් ගත්ත වචන කියලා. දැන් හොඳට තේරුම් ගත්තා එන මට කේන්ති යනවා. මුලදී හිතින් බනින්න නැති නේද අපේ හාන්න. ඔව් මුලින් හිතින් බයින්න නැති. ඔව්. ඊට පස්සේ ඒක පාලනය කරගන්න බැරුව වචනයට පරිවර්තනය වුණා. එහෙමයි. ඊළඟට තුන්වෙනි දවසෙත් මේ විදිහට නැගිට්ටාම ඔන්න හොඳටම කේන්ති ගියා. පරුස වචනින් බැනගෙන ගියා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ 아무තු දෙයක් කියලා ඉතින්. එදා දැනගත්තා හොඳටම කේන්ති යනවා කියලා. තවත් දවසක් ඒ විදිහටම නිදාගත්තාම නැගිටිනකොට මොකද කරේ? දොර පොල්ලෙන් ගැහුවා. එහෙමයි. දොර පොල්ලෙන් ගැහුවම අර 16 ගොළුව පැලුණා. ඔළුව පැලුණාට පස්සේ මම මොකද කරේ? එළියට ගිහලා කෑ ගහලා කිව්වා මෙන්න ඉවසනවා කියලා කියන තැනත්තිගේ හැටි මම මේ පොඩ්ඩක් තරක් වෙලා නැගිට්ටයි කියලා මට දොර පොල්ලෙන් ගැහුවයි කියලා. එහෙම. ඒතර ඉතින් අර තිබිච්ච කීර්තිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නේ ඉවසන්න ඕන තැන තමයි ඉවසන්න ඕන. එහෙම. එහෙම නැතුව දැන් Tamanට දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා මේ පටිගේ ඇති වෙන්න මේ හේතු දෙක ඇත්තටම කැමැති දේ නොලැබෙනවා නම් අනිවාර්යෙන් කේන්තිය පටිගය ඇති වෙනවා. දැන් කැමැති දේම ලැබෙනවා නම් ස්වාමීන් වහන්සේ කේන්ති ගන්න හේතුවක් නැහැ. අකමැති දේ ලැබෙනකොට තමයි ඊළඟට අකමැති දේ ලැබෙනකොට තමයි අනිවාර්යෙන්ම පටිගය ඇති වෙන්නේ. ඉතින් ඇත්තටම අර පටිග දැන් පටිගය කියන්නේ ඒ තමන් අකමැති අරමුණ හම්බ වෙනකොටම ඉතින් හිතේ ඇති වෙන නොසතුටක් ඇති වෙනවා. ඒක තමයි දෝමනස්සේ. එතකොට ඒ තුල අර යට ගහිලා තියෙන ද්වේෂය අවසර ගන්නවා. ඔව් ඒ තුල ස්වාමීන් වහන්සේ නැවත දැන් ඔක ඉස්සෙල්ලාම දැන් අපිට කෙනෙක් කෙරෙහි තරහක් ඇති වුණාට එකපාර මෙයාගෙන් පරිගණ්ඩ යන්නේ නැහැ. එහෙම. එයාට බයින්ඩ යන්නේ නැහැ. නමුත් එයාට අයහපතක් වෙනවා නම් කැමැති. එහෙමයි. ඉතින් සමහරවිට අපි හිතමු ඒ කෙනාට ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදිලා බොහොම අසාධ්‍ය වෙනවා. දැන් අර දේශ කරන පුජ්‍යලයා අනේ මෙයා මේ ලෙඩෙන්වත් නැති වෙනවා නම් අරයාගේ හිතට බොහොම සතුටුයි. එතකොට බලන්න ඉතින් මුලින්ම ඇති වෙන්නේ ඒ වගේ. ඒ කියන්නේ වචනයෙන් කිව්වේ නැති වුණාට අනිකාගේ කරදරය දුක දැකලා ඒ තුල සතුටු වෙනවා. ඒකත් ව්‍යාපාදේ. අනිවාර්යයෙන් මේක ව්‍යාපාදේ. එහෙමයි. ඊළඟට දැන් අපි හන්නේ සමහරු මම දැකලා තියෙනවා මේ සමහරු මේ කෙනෙක් කරදරයටපත් වුනහම යස වැඩේ ඔය මනුස්සට ඔහම වෙලා මදි. ඔය ආදී වශයෙන් කියන අවස්ථා තියෙනවා. එතකොට ඒකත් ව්‍යාපාදේම ඔව් පැහැදිලිවම සානත් ඒක හොඳම ව්‍යාපාදේ. ඒ වගේ කෙනෙක් කරදරයට වැටෙනහම ඒ විදිහේ ප්‍රකාශ කිරීම ඒකාන්තයෙන්ම ව්‍යාපාදේ. ඊළඟට ස්වාමීන් වහන්සේ මේක වැදගත්ම දේ තමයි අපි දැන් ශෝක කරනවානේ. එහෙමයි. ඇත්තටම ශෝක කරන්න වෙන හිතක් නැහැ. ශෝකය කියලා කියන්නේ මේ ද්වේෂයම තමයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි අඬනවා දැන් මලකෙවල් වල ඉතින් ඔය තැන් වල අඬනවා. ඉතින් හොඳටම අපි හන්නේ ශෝකය ගැන කියනකොට දැන් ශෝකය කියලා කියන්නේ Taman සන්තක දේ Tamanගෙන් ගෙලිහි යාම තුළ ඇති වෙන මානසික කම්පනය. ඒ කියන්නේ Taman කැමති විදියට උනේ නැති හින්දා තමයි ශෝකෙ එන්නේ. පැහැදිලිවම දැන් බලන්න සන්ත දැන් ශෝකයක් ඇති වෙන්නේ Taman අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට Taman අපේක්ෂා කරපු විදිහට ඒක වුන්නේ නැහැ. නැත්තම් Taman
නොසිතූ වෙලාවක තමන්ගේ තිබිච්ච මොනවා හරි විශාල දෙයක් උපභෝග පරිභෝග හරි මොනවා හරි දෙයක් නැති වෙනවා. එහෙමයි. ඉතින් විශාල කම්පනයක් ඇති. මේ කම්පනේ දෝමනස්සේ. එහෙමයි. අර දෝමනස්සේ ඇති උනේ අර ගැටෙන අර අරමුණ හම්බෙච්ච නිසා. ඉතින් ඒ නිසා ශෝක කරන්නේ පැහැදිලිවම මෙන්න මේ දෝමනස සිද්ද එකෙන්. එහෙමයි. ඊළඟට සාමාන්‍යයෙන් දැන් අඬනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ කෙනෙක් අඬනකොට තවත් කෙනෙක් අඬනකොට ඒක ලොකු දෙයක් වගේ ඉතින් සමාජයේ දකින්න. සමහරව අපි හන්නේ මෙහෙම කියනවා. අනේ මට මේ අනිත් අය දුකටපත් වෙලා ඉන්නවා දකින්න හරි අමාරුයි මගේ මටත් ඇඬෙනවා. එතකොට සමහරු මලගෙවවල කවුරු හරි අඬනකොට චිත්‍රපටි වල අඬනකොට චිත්‍රපටි බලාගෙන කඳුළු මේ ගලනවා සමහරු. ඒ දිහා බල අඬ බලනවා සමහරු. ඊළඟට සමහර අය මලගෙවල් වල කවුරු හරි අඬනවා දැක්කහම අනේ අරයන් තනියෙන් අඬනවා මමත් සපෝට් එකට අඬනවා කියලා එහෙම ගිහිලා අර අනිත් එක්කෙනාත් එක්ක අඬලා සංසිඳුවන අවස්ථාවල් තියෙනවා. ඒතර ඒක හොඳ දෙයක් නෙවෙයි නේද? ස්වාමීන් වහන්සේ ඇත්තටම ඇඬීම කියලා කියන්නේ මේ දෝමනස සිතෙන්ම සිද්ධ වෙන දෙයක්. දැන් අපි හිතමු දැන් මූලිකම ගත්තොත් අපි මලකෙදරක අපි හිතමු කෙනෙක් තමන් ප්‍රිය කරන දරුවෙක් හරි ස්වාමියා හරි බිරිඳ හරි කවුරු හරි මිය පරලොව ගිහලා තියාට පැහැදිලිවම ශෝකයක් තියෙනවා. තමන් කිසිසේත්ම අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අකමැති දේ සිද්ධ වීම තුළ දෝමනස්සේ හට ගන්නවා. ඉතින් පටිගය කියන්නේ මේ දැන් මේ ගැටෙන අරමුණක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ අරමුණේදී යාට ඉතින් ඇඬෙනවා. දැන් මේ වෙලා තියෙන දේ මහ විපත්තිය නිසා කරගන්න දෙයක් නැති හින්දා අඬනවා. එහෙමයි. දැන් ඒකත් සාතවතර හොඳ තැනක් උතන. දැන් අපි දැන් කෙනෙක් මැරුණාම අඬන්නේ අපිට මායя අසරණ නිසා. දැන් අපි හිතමු දැන් අපි ජීවත් වෙලා ඉන්නකොට මෙහෙම ගත්තොත් ස්වාමීන් වහන්සේ. දැන් අපි ශෝකයක් ඉස්සලම ශෝකේ තෝරගත්තොත් දැන් අපි පන්සල් වලට එනවා. පන්සලකට එනවා. පන්සලකට එනකොට ස්වාමීන් වහන්සේ සෙරප්පු දෙක ගලවලා එනවා. සෙරප්පු දෙක ගලවලා එනකොට පන්සල වැඳලා කරලා යනකොට සෙරප්පු දෙක නැහැ. එහෙම. එතකොට දුකක් ඇති වෙන දෝමනස්යක් අනේ මගේ සෙරප්පු දෙක කියලා ශෝකයක් හට ගන්නවා. එහෙම. අයියෝ මේ අලුත්ම සෙරප්පු දෙක නැහැනේ කියලා ඉතින් වටපිට බලලා ශෝක වෙනවා. බැරි වෙලාවත් එයා එනකොට අර සෙරප්පු දෙක කවුරු හරි හොරෙක් ගන්නවා දැක්කොත් එයාට ශෝකේ නෙවෙයි නැති වෙන්නේ. එයාට ඒ වෙලාවේ තියෙන ද්වේෂය. අන්න මගේ සෙරප්පු දෙක ගත්තා කියලා අර එතන ඇති වෙන ද්වේෂය. එහෙම. දැන් මරණයකදී ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් අපි හිතමු තරුණ දරුවෙක් මැරුණා. අපි හිතමුකෝ දැන් මේක මායя තමයි මේ මරණය සිද්ධ කරන්නේ. එහෙම. එතකොට දැන් බැරි වෙලාවත් අපි හිතමු කෙනෙක් ඒ දරුවව මරනවා. එහෙම. මරනකොට දැන් මරපු කෙනා කෙරෙහි අපි දේශයක් ඇති කරගන්නවා. දැන් අපි හිතමු ස්වභාවික දරුවෙක් මැරුණයි කියලා. දැන් ඒක මායя විසින් තමයි සිද්ධ කළේ. ඉතින් අපිට මායя හම්බෙන්නේ නැහනේ. එහෙමයි. මායයට අභියෝග කරන්න බෑ. මායයට අභියෝග කරන්න බැරි නිසා අපි ශෝක වෙනවා. අර බලන්න දේශ කරන්න බැරි තැන අපි ශෝක වෙනවා. සාමාන්‍යයෙන් පරාජිතය හඬා වැටෙන එකනේ කරන්නේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. ඒක තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් අර ඇඬීම කියන්නේත් ඒ විදිහමයි. Taman අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අඬනවා. ඉතින් ඇත්තට මේ වෙලාවේ අභිධර්මයට අනුව නම් පහළ වෙන සිතුවිලි නම් ස්වාමීන් වහන්සේ ඒකාන්තෙම අකුසල් තියෙනවා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මතක් කරපු විදිහට මලගෙදරකට ගිහලා කාගේ හරි ඒ සහයෝගයේ පිණිස හරි කොහොම හරි ඇත්තටම අඬනවා නම් ඒ කෙනාටත් පහළ වෙන්නේ දෝමනස් සහගත පටිඝ සම්පූර්ණ සිත්. දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ කරුණාව එක වෙනම දෙයක් ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතමු කෙනෙකුට දැන් පුංචි දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ගේ තරුණ අම්මා කෙනෙක්ගේ ස්වාමි පුරුෂයා නැති වෙනවා. එහෙම. ඒ අම්මට කිසිම රැකියාවක් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් දරුවෝ 5 දෙනෙක් විතර ඉන්නවා. ඒ දරුවෝ කවුරුත් තාම ඉස්කෝලේ යන වයස පුංචි දරුවෝ. මලගෙදරට එන කෙනෙකුට දැන් කරුණාවක් ඇති වෙන්න ඕනේ. දැන් අනේ මේ දරුවෝ හදාගන්න මම මෙයාට උපකාර කරන්න ඕනේ. අන්න ඒක තමයි නියම අනුකම්පාව. නැතුව අඬන එක නෙවෙයි. අඬන එක නෙවෙයි. අර පරදුක්ඛී සති සාධූනං හදේ කම්පනං කරෝති इति කරුණා කියනවා. කරුණා කියන්නේ අන්න හරි සාන්තේ විග්‍රහය අනුව ඇත්තටම අනුන්ගේ අර දුකේදී යාව ගොඩ ගන්න තියෙන සැබෑම ඕනකම. ඒක නිකන් ප්‍රඥා සහගත මෙදිහත් වීමක්. ප්‍රඥා සහගත මෙදිහත් වීම. මොකද සාමාන්‍යයෙන් දැන් කෙනෙක් ඇඬුවයි කියලා. ඉතින් යාට එකකින් වෙන සිතකුත් නැහැනේ. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් අපි දැන් අද ලෝකයේ හැටියට ගත්තොත් ඉතින් මිනිස්සු හරි කැමති ඒ වගේ කෙනෙක් අඬනකොට තව කෙනෙක් අඬනවා නම් හරි කැමතියි. අනේ යාගේ හිත උණුනා. ඉතින් යාට තමයි දැනුනේ. එහෙම ඉතින් සාමාන්‍ය ලෝකයා හිතනවා.
වැඩියෙන් ඇඬුවේ යා කියලා ලකුණු දා ගන්නවා. ඔව් ඇත්තටම දැන් සමහරව ඉතින් කියනවා මලගෙවල් වල අඬන්නත් කුලියට පවා එහෙමයි. එහෙම ගන්න අවස්ථා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. අපි අහන්නේ අඬන එක එතකොට පැහැදිලිව අකුසලයක්. පැහැදිලිවම අකුසලයක් ස්වාමීන් වහන්සේ දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත සිතකින්මයි අඬන්න තියෙන වෙන අඬන්න සිතක් නැහැ. අපි අහන්නේ අඬන එකේ සහ මේ කඳුළු ගලන එකේ වෙනසක් තියෙනවද? දැන් අඬනකොට ගොඩක් අයට කඳුළු එනවා. සමහරවන්ට සතුටටත් කඳුළු ඒක තමයි ස්වාමීන් එතන ඒක කොහොමද අපි ඒ ඇත්තටම එතන අර ස්වාමීන් හිතේ තියෙන සංවේදී භාවය අපි සමහරකට කුසලයක් කරපුවාම අර වැඩි සතුටට ඒක දරා ගන්න බැරුව සමහරකට කඳුළු වෙන අවස්ථා තියෙනවා. අපිට උනත් මහා අමුතු තමන් නොසිතූ වෙලාවක දානයක් දෙන්න ලැබුණොත් ඉතින් ඒ වෙලාවට හිතට පුදුම ඒ සතුට ඒක ඇත්තට මෙතන දෝමනස්සයට යන්නේ නැහැ. අර සෝමනස්සේ වැඩිකමට මේ ශාරීරික වෙන ක්‍රියාකාරීත්වයක්. ඉතින් අර දුකකදී තමන් අකමැති දෙයක් සිද්ධ වුණාට පස්සේ තමන්ට ඒක දරා ගන්න බැරුව කෙනෙක් අඬනවා නම් ඒක ඒකාන්තයෙන්ම අකුසලයක්. ඒ නිසා ඔය නිතර බොරුවට හැම දෙයකටම අඬන්න පුරුදු වෙලා ඉන්න අය මේ තේරුම් ගන්න ඕන. මොකද දැන් සමහරු මේ පුංචි දෙයකට පවා අඬනවා. එහෙමයි. ඉතින් ඇත්තටම මේ අඬනවා කියලා කියන්නේ නම් ඒකාන්තයෙන්ම අකුසලයක්. සහ පොඩි ළමයින්ගේ වැඩක්. පොඩි ළමයින්ගේ වැඩක් ඉතින් ඇත්ත. පොඩි ළමයිනුත් එහෙමනේ අපි අහන්නේ දැන් මොන හරි ඉල්ලලා කැමති දේ ලැබුණේ නැතුණාම ඒ නොදුන්න එක්කෙනාට දක්වන ප්‍රතිචාරය තරහ පිට කරන මාධ්‍ය තමයි අඬන්නේ. ආන්න හරි. සානත හොඳම වචනේ කිව්වා. ඇත්තටම පැහැදිලිවම ඒ තමන්ගේ හිතේ තියෙන තෙරපීම පිට කරන ස්වභාවයක් තමයි මේ ඇඬීම කියලා කියන්නේ. එහෙමයි. අපි හන්නේ දැන් මේ අපි ඇඬීම ගැන මාතෘකාවට ආපු නිසා තව චුට්ටක් දැනගන්න ඕනේ. දැන් අපි දැකලා තියෙන අප්‍රමාණ අපි පාන්සුගල පොළවල් වලට යනවනේ. ඉතින් එතෙන්දී සංවේගයටපත් වෙච්ච අය, ශෝකයටපත් වෙච්ච අයගේ හිත හදන්න ආමුදුරු බණ කියලා ඒ ඔක්කොම කරලා අර ඥාතියාට පැන් වඩලා පින් අනුමෝදන් කරනවනේ. ඒතර පෝචිය අල්ලනකොටම බොහෝ අර නෑයෝ සමීපතම නෑයෝ පින් අනුමෝදන් කරන වෙලාවට අඬා වැටෙනවා. එතකොට ඒ කාර්ය හරියට වෙන්නේ නෑ නේද අපි හන්නේ. පිළිම ස්වාමීන් වහන්සේ හොඳම තැනක් මතු කළේ ඇත්තටම අපි හදාගත යුතු තැන්. දැන් පැන් වඩන අවස්ථාව ඉදන් වූ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා පැන් වඩන අවස්ථාව අපේ ජීවිතේ පුරාමත් ඒ මොහොතේ රැස් කරගන්න ප්‍රණීත කුසලයක් තමයි අපේ මළගේ ඥාතිවරයාට අපි අනුමෝදන් කරන්නේ. එහෙමයි. ඉතින් ඇත්තටම ওই අවස්ථාව මම හිතන්නේ කවුරුත් වැඩි කතා කරලත් නැතුව ඇති. එහෙමයි. නමුත් අපිට අභිධර්මයට අනුව සාන හොඳටම තේරෙනවා කෙනෙක් අඬා මේ පුදුම විදිහට කම්පා වෙවි අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට පැන් වඩන මොහොතේම ඒ විදිහට අඬනවා නම් කම්පා වෙනවා නම් එයාගේ සිතේ ඒ වෙලාවේ ස්වාමීන් කුසල් සිතක් නැහැ. ඉතින් අර චාරිත්‍රයට අර වැඩේ කරනවා. ඒ නිසා ඒ වෙලාවට හිත හදාගෙන අපි කුසල් සිතක් අපිට මේ සිහිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් ස්වාමීන් කුසල් මවන්න පුළුවන්. ඒ වෙලාවෙම අර මූර්ත ශාරීරිය දිහා බලලා මේක බණ පොතක් සැබවින්ම මෙනෙහි කරනවා නම් අනේ මේ තරුණ කාලයක් තිබුණා අපේ තාත්තට අපි මෙහෙම හිටියා මේ තාත්තා ශක්ති සම්පන්නව හිටියා මේ විදිහට කාලය ගෙවිලා ගියා එතුමා අසනීප වුණා දැන් වයෝවෘද්ධ වුණා දැන් නිකන් දරකඩක් බවට පත් වුණා මෙන්න සංස්කාරයන්ගේ හැටි කියලා හිතාගෙන පෙන් ටික වැඩුවා නම් අර ප්‍රාණකාරයා කොහේ හරි තැනක හිටියා නම් මොන තරම් කුසලයක් යට අනුමෝදන් වෙන්න පුළුවන්ද? ඊළඟට ස්වාමීන් වහන්සේ හිත පිහිටුවාගෙන අනේ දැන් මේ මහා සංඝ රත්නයයි මෙතන වැඩ ඉන්නේ. මේ ගිලන්පස දාන පැවැත්තුවා, මේ පරිස්කාර දාන පැවැත්තුවා. අද මේ අවමංගල්යට ආපු සියලු දෙනාට කෑම බීම සකස් කරලා දුන්නා. ඒ වගේම තමයි අපි ඉදිරියේදී පින්කම් කරනවා. මේවා අනුස්මරණය කර මේ වැඩේ කරන්න පුළුවන් නම් අර පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කෙනෙක් එයා ඒ මොහොතේම ඒ පින් අනුමෝදන් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මතු කරපු එක ලොකු දෙයක්. දැන් අපි ගත්තොත් 100%ක්ම 99ක් කියන්නත් බෑනේ. 100%ක්ම ওই වැඩේ තමයි කරන්නේ. පැන් වඩනකොටම හයියෙන් අර තිබුණටත් වඩා එකක් ශෝකයක් ඇති කරගෙන බණ කියන වෙලාවට නිශ්ශබ්දව ඉඳලා පැන් වඩන වෙලාවට සමහරව හිතන්නේ මේ පැන් වඩනවා කියන අඬන වෙලාව කියලා වගේ. පැහැදිලි. එතකොටම අඬන්න පටන් ගන්නවා. ඒකින් අර කරපු පුණ්‍ය ශක්තිය ඥාතිවරයාට මේ හිමි වෙන්නේ නැතිවීම තමයි වෙන්නේ මූලික. මොකද ඉතින් එයාට අකුසලයක් නනුමෝදන් වෙන්නේ. එහෙමයි. මොකද ඒ වෙලාවේ බොහොම ද්වේෂය කියන්නේ දැන් අපි දැන් පැහැදිලි දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත සිත් කියන්නේ පැහැදිලිවම අකුසල් සිත්. එහෙමයි. ඒ වගේන් සාමාන්‍යයෙන් ඒ සිතකින් මරුණොත් කෙලින්ම දුගතිය.
අපි හන්නේ දැන් එතනදී අපි හන්දර මතක් කරන්නේ මේ අකුසල් සිත් දෙකක් ගැන දෝමනස සහගත පටිච්චසමුප්පාද අසංකාරික සසංකාරික කියන ඒ දෙක පොඩ්ඩක් වෙනස් උදාහරණ සහිතව කොහොමද මේ ඇති වෙන්නේ කියලා මතක් කරගන්න. ස්වාමීන් වහන්සේ දැන් දෝමනස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිතයි ඊළඟට දෝමනස සහගත පටිඝ සම්පයුක්ත සසංකාරික සිතයි. මේ සිත් දෙකෙන් තමයි ඔය මම මුලින් කියපු විදිහට අපි විවිධාකාර විදිහට දැන් අපිට මේ ඉදිරියේදී මේ කතා කරන්න පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ මේ නොඑක් ස්වરૂපෙන් අපි ද්වේෂය ඇති කර ගන්නවා නම් ශෝකය ඇති කර ගන්නවා නම් ඊළඟට අඬනවා නම් ඊළඟට විශේෂයෙන් සාන්ත පිළිකුල. දැන් අපි දැන් පිළිකුල් භාවනාව නෙවෙයි මේක අවබෝධයෙන් කරන එකක්නේ. වංචක ධර්මයක ස්වરૂපයෙන් එන්න පුළුවන් නේද අපි හන්නේ පිළිකුල ස්වභාවය. එහෙම වංචනික ධර්ම ස්වභාවයෙන් එන්න පුළුවන්. අපි හිතමු ස්වාමීන් වහන්සේ දැන් පාරක යනකොට මොනවා හරි අපවිත්‍ර දෙයක් තියෙනවා. සතෙක් කුණු වෙලා ඉන්නවා. නැත්තම් අසුචි ගොඩක් තියෙනවා. ඒක දැක්කහම චී කියලා අහක බලා ගන්න තමන් අකමැත්තෙන් අන්න පහළ වෙන්නේ දෝමනස්ස සහග සිතක්. සෝමනස්සයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් එතකොට නමුත් ඒ වෙලාවෙම ස්වාමීන් අපිට හිතන්න පුළුවන් නම් ඉතින් අනේ ඉතින් ඔවා ඉතින් මේ ශරීරෙත් තියෙන්නේ ඕවනේ කියලා හිතුවා නම් අපිට අනිවාර්යෙන් කුසලයකට හරව ගන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මේ සිත් දෙක පිළිබඳව අහපු නිසා අපි දැන් සිත් දෙක ගත්තාම දෝමනස්ස සහගතයි සෝමනස්සයක් එතන නැහැ. හැබැයි දෝමනස්ස වෙන්න හේතුව තමයි පටිඝ සම්පයුක්ත. ගැටෙන අරමුණක් හම්බ වෙනවා. දැන් අපි හිතමු දැන් අපි දැන් මේ විහාරස්ථානයේ ඉඳලා අපි එළියට යනවා. සාමාන්‍ය පුජ්‍යලෙක් යනවා. යනකොටම දැන් යා හොඳට hinaවේ සතුටෙන් යනකොටම යා ජීවිතේ දකින්නම අකමැති පුජ්‍යල ඉස්සරහට එනවා. එහෙම. අපි හිතමුකෝ මේ මිනිසුන්ට ඉන්නවනේ එහෙම පුජ්‍යලයෝ. ඒ එනකොටම මොකද්ද වෙන්නේ? අන්න ගැටෙන අරමුණක් හම්බුණා. හම්බෙච්ච ගමන්ම දෝමනස්සේ හිතේ ඇති වුණා. නොසතුට හිතේ ආවා. නොසතුට හිතේ ආවා. එතකොට කෙලින්ම ස්වාමීන් වහන්සේ ආයේ කවුරුත් මේවා කරන්න දෙයක් නෑ. යාට දකින්නකොටම කේන්ති ඇති වුණා. අන්න පළවෙනි හිත. දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංක කවුරුත් කිව්වේ නෑ මේක කරන්න කේන්ති ගන්න එහෙම කතාවක් නෑ. යාට ඉබේටම ඒ සිත පහළ වුණා. එහෙම. දෙවෙනි හිත ස්වාමීන් වහන්සේ අර විදිහමයි අපි දැන් මේ පන්සලේ යනකොටම අපි හිතමු කවුරු හරි පුජ්‍යලේ යනකොටම එයා අකමැතිම පුජ්‍යලා එනවා ඉස්සරහට. එහෙම. එනකොට දැන් මෙයා ඉතින් දැකලා ඉතින් මෙයාට දෝමනස්සයක් ඇති වෙනවා, පටිගෙත් ඇති වෙනවා. හැබැයි ඇති වුණාට දැන් මෙයා හිතන ඉතින් දෙයක් නැහැ ඉතින් කියලා මෙයා ඒකට කැඩි ඒක අවධානය යොමු කරන්නේ නැතුව එයා එළියට යන්න හදනවා. ඒකට අපි හිතමු එයාගේ බිරිඳ ඉන්නවා කියලා. බිරිඳ කියනවා අරයා එනවා ඇතුළට. ඔයා හොම් බිම් බලාගෙන යන්න එපා. එතකොට ඔයා නිවටෙක් කියලා හිතයි. එහෙමයි. කියලා සමහරවිට මේකට පොහොර දානවා. එහෙම වෙනවනේ. දැන් සමහරවිට ගොඩක් මිනිස්සු මේ කේන්තියට අහු වෙන්නේ මේ පොහොර දැමිල්ලත් එක්ක. ඉතින් ස්වාමීන් දැන් එතකොට බිරිඳ ආරම කියනකොට දැන් මනුස්සයාටත් නිකන් ඉන්න බෑ. එහෙමයි. එතකොට මේ තනිකරම පටිගය ඇති වෙනවා. නැත්නම් ඒත් ගොඩක් ගෙවල් වලදී ඔය සසංකාරික සිත් තමයි ඇති වෙනවා ඇත්තේ නේද? දෝමනස්සේ සම්බන්ධව. ඔව් ගොඩක් දුරට මම දැකලා තියෙනවා දැන් අපිට උනත් සමහරලාට මේ සමහර දේවල් වලට මේ තරහ පටිගයක් ඇති වෙන අවස්ථා තියෙන මේ එක නැවත කියනකොට මෙහෙම කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්න දෙන්න බෑ මේ ස්ථාන වලට ඒක හානියක් මෙහෙම ඇඳලා මේ ඇඳුම් පැනතුම් වෙන්න මෙහෙම අඳින්න එපා ඔව් ස්වාමීන් වහන්සේ මේ බෝඩ් එකක් දාන්න ස්වාමීන් වහන්සේ නැත්තම් කියන්න අපි කිව්වට මේවා ගණන් ගන්නෑ බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ අපිටත් එතකොට දැන් මේ ප්‍රශ්නේ හැමතැනම තියෙන ප්‍රශ්න වගේ නේද මට පැහැදිලිවම දැන් ස්වාමීන් වහන්සේලාට මට විතරයි යෝ තියෙන්නේ කියලා බලන්න හැම පන්සලකටම තියෙන ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ඒ නිසා අපි හිතා දාගන්න එහෙමයි ඒක හැමෝටම ඒ වැඩි අපි හිතමු ස්ථානයක වැඩිහිටි මෑණිවරුන් ඉතින් කාලයක් යනවා නම් අපිට මම මේ ඒ අය කෙරෙහි අප්‍රසාදයෙන් කතා කරනවානේ ඒ අයත් ඉතින් එක්තරා විදිහකට තමයි මේක කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඉතින් අපිට නොයෙක් විදිහට උපදෙස් දෙනවා මෙන්න මේවා මේ විදිහට කරන්න කියලා. ඉතින් එතකොට ඒ වෙලාවට අපි නොසිතුවත් අපිටත් ඒ වෙලාවට දේශයක් ඇති වෙන්න පුළුවන්. ඇත්ත තමයි මේගොල්ලෝ මෙහෙම වෙන්න හොඳ නැහැ. ඒ ආදි වශයෙන්. එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ සිත් දෙක කාටත් පැහැදිලි. අර විදිහේ ගැටෙන අරමුණක් හම්බුනහම ඉබේටම කාගවත් උත්සාහයක් නැතුව ඒ පටිගය ඇති වෙලා ඒ කේන්ති ඇති වෙලා ඒ සිත් පහළ වෙනවා නම් ඒක පළවෙනි හිත. කාගේ හරි උනන්දු කිරීමක් නිසා ඒ පටිග සිත ඇති වෙනවා නම් ඒක තමයි දෙවෙනි අපේ හන්නේ තව සිත. එහෙමයි. තවත් මට පොඩි ගැටලුවක් ඇති වුණා එතෙන්දී. දැන් අර කෙනෙක්ගේ උසිගැන්වීම මත, පොහොර දැමීම මත කෙනෙකුට කේන්ති යනකොට ඒකනේ සසංකාරික කියලා කියපහන්නේ. එතකොට ඒ උසිගන්වන එක්කෙනාට පහළ වෙන සිත මොකක්ද හඳුරන්නේ? ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම දැන් එයා
ඉතින් මේවා වංචනිකවත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට යා හොඳ හිතකින් මේ තාන රැක ගන්න ඕන. ඉතින් එහෙම නැත්නම් අපි එහෙම හිතුවොත් එහෙම ඒ පහළ වෙන චේතනාව අනුව තමයි. නමුත් සමහර වෙලාවට සමහර පුජ්‍යලෝ ඉන්න තමන් අකමැති නම් මොනවා හරි වරදක් හොයාගෙන කාගේ හරි මාර්ගයෙන් අරයට අවඩක් වෙන්න කටයුතු කරනවා. එහෙමයි. සමහරලාට දැන් තමන් අකමැති නම් දැන් තමන්ට මූණට ගිහිල්ලා විරුද්ධ වෙන්න බෑ. එහෙමයි. ඒ නිසා දැන් මොනවා හරි උපක්‍රමයක් යොදනවා මෙයාව විනාශ කරන්න. එහෙමයි. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තට මෙතනදී උසිගන්නන කෙනාගේ චේතනාව අනුව තමයි. මොකද එයා ඇත්තටම පැහැදිලිවම හිතනවා නම් අනේ මේ සාසනය රැකෙන්න ඕනේ නැත්තම් මෙතන මෙහෙම වෙන්න ඕන. හොඳ හිතකින් හොඳ චේතනාවකින් කරනවා නම් ඒක අකුසලයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි බැරි වෙලාවත් එයාගේ හිතයට තියෙන්නේ පෞද්ගලික චේතනාවක් නම් අර ඒ පුජ්‍යලයා විනාශ කිරීමේ චේතනාවක් නම් අනිවාර්යෙන් එයාට අකුසල සිද්ධ වෙනවා. එහෙමයි. අපි හඳුනේ දැන් අපි මෙතෙක් කරපු සාකච්ඡාව තුළ තේරුම් ගත දෙයක් තමයි අපේ හිතේ අකුසල මූලයක් විදිහට ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වන ද්වේෂයට පටිඝ සම්පයුක්ත අරමුණක් සම්මුඛ වෙනවා. ඒ කියන්නේ අපි කැමැති දේ නොලැබී යාම තුළ හෝ අකමැති දේ ලැබීම තුළ ඇතිවෙන ඒ මානසික ඝට්ටනය පටිඝය ඇති වෙනවා. ඒ පටිඝය නිසා හිතේ යම්කිසි නොසතුටක්, දොම්නසක් ඇති වෙනවා. ඒ තුළ ඊට පස්සේ දොම්නස වැඩි යාම තුළ අර නැසේවා වෙනසේවා කියන මානසිකත්වයේ හිත තුළ ඇති වෙලා ඒක මනෝ කර්මයක් විදිහට හිතේ ක්‍රියාත්මක වෙනවා. අපි හඳුරන්නේ සමහර අය කියන කතාවක් තමයි මට කේන්ති ගියා තමයි. මම බැන්නේ නෑනේ. මං ගැහුවේ නෑනේ. එහෙනම් මට මං ඒක දරා ගත්තා. කේන්තිය පාලනය කරගත්තා. ආදි වශයෙන්. නමුත් එයා හිතින් බැනලා, හිතින් ගහලා, හිත ගොඩක් අවුස්සගෙන. ඒතකොට එයාට පව් සිද්ධ වෙන්නේ නැද්ද අපේ හැම? ස්වාමීන් වහන්සේ ඒක මනෝ කර්මයක්. ඉතින් ඇත්තටම දැන් අපි කිට පටිගයක් නැති වගේ කේන්තියක් ඇතිවෙච්ච වෙලාවක කෙනෙක් ඒක පිට කරන්නේ නැතුව, කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැතුව එහෙම පාලනය කර ගන්නවා කියන එකත් ලොකු දෙයක්. එහෙමයි. මොකද ඒකෙන් ඒ කියන්නේ කාය කර්ම වචී කර්ම බවට පත් නොකර ඉන්න එක කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් අපි බුදුරජාණන් වහන්සේ ගත්තාම තථාගතයන් වහන්සේ මේ සිකපද පැනවි ස්වාමීන් වහන්සේ ඔක්කොම මේ රාග දේශ මොහ අලලලානේ. එහෙමයි. ඒ ඇත්තටම තථාගතයන් වහන්සේ මේ කෝටි ගණන් ශික්ෂාපද පැනෙව්වට කිසිම දවසක හිතට ශික්ෂාපදයක් පනවලා නැහැනේ. එහෙමයි. තථාගතයන් වහන්සේ මේ කෝටි ප්‍රකෝටි ගණන් ශික්ෂාපද දැන් අපි උපසම්පදා සීලයට කියන්නේ කෝටියක් සංවර සීලය. එහෙමයි. ඉතින් මේ කෝටියක් සංවර සීලයේදී කිසිම තැනක සිතට පනවපු ශික්ෂාපදයක් නැහැ. එහෙමයි. ඒ අනුව කල්පනා කරලා බලනකොට ඇත්තටම කෙනෙක් ඒ විදිහට මොකද නිවන් දකින්නකම් මේක ස්වාමීන් වහන්සේ අනාගාමි වෙනකම්ම මේ පටිගය යනවා. එහෙමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට එහෙම වචනයක්වත් පිට කරන්නේ නැතුව එළියට දාන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක ලොකු දිනුවක් ඇත්තටම. එහෙමයි. මොකද මේ හැබැයි තමන් ඒ සමහරුන්ගේ ප්‍රകൃතියෙන් එළියට දාන්න නැති ස්වභාවයක් තියෙනවා. ඒක දරාගෙන ඉන්නවා. හැබැයි තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ හිත මලක් වගේ තියාගෙන අර දේශ අරමුණු එන්න තියෙන අවස්ථාවන් වළක්වගෙන පුළුවන් තරම් ඉවසීම සාන්තිය පුරුදු කරගෙන මේ ගමන ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වඩාත්ම වටිනවා කයින් සහ වචනෙන් ද්වේෂය පිට කරන්නේ නැතුව ඉඳීම. හැබැයි එසේ වූ පමණින්ම හිතේ තියාගෙන ඉන්න එක අපිට සාධාරණීකරණය කරන්නත් බෑ. එතකොට හිතේ ඒ වාගේ ද්වේෂයක් ඇති වුණාම අපි හාන්දරෝනේ අපි කාලානුරූපීව සාකච්ඡා කළොත් ද්වේෂය පාලනය කර ගැනීමත් අත්‍යවශ්‍යයිනේ. පිට කරන්නත් හොඳ නෑ, එළියට දාන්නත් හොඳ නෑ, ඒ වගේම ඇතුලේ රඳව ගන්නත් හොඳ නෑ. ඒ සඳහා අපි කොහොමද ද්වේෂය පාලනය කර මේ ව්‍යාපාදය මර්ධනය කරන්න, අව්‍යාපාද සංකල්පන ඇති කරගන්න කොහොමද අපි මොනවද කරන්න ඕන? ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකට ප්‍රාථමික වශයෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා. ක්‍රමානුකූලව කරන්න ඕන දේවලුත් තියෙනවා. දැන් මේක ප්‍රාථමික වශයෙන් මෙතන පටන් ගත්තොත් එහෙමයි. දැන් අපිට සාමාන්‍යයෙන් අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපි නොසතුටු වෙන දෙයක් වුණාම අපිට ද්වේෂය ඇති වෙනවා. ඒක ඉතින් අන්තිමට ක්‍රෝධයක් බවට පත් වෙලා අපි ඒ පිළිබඳවත් කතා කරන එක වටනවා. ඊට පස්සේ බද්ධ වෛරයක් බවට මේක පත් වෙනවා. ඒ වගේ වත්තා තියෙනවා. ඒ නිසා මේක බොහොම භයානක තත්වයක්. මොකද
මේ ද්වේෂ චෛසිකේ නැත්නම් මේ ව්‍යාපාදේ නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ භයානකම අකුසල් පහම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ආනන්තරිය පාප කර්ම පහම සිද්ධ වෙන්න නිසා තමයි ද්වේෂ චෛසිකේ නිසානේ. අම්මා මරන්නේ නැහැනේ රාගය නිසා. අම්මා මරන්නේ ද්වේෂය නිසා. තාත්තා මරන්නේ ද්වේෂය නිසා. රහතන් වහන්සේලා මරන්නේ ද්වේෂය නිසා. සංඝ බේදේ කරන්නේ ද්වේෂය නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන්නේ ද්වේෂය නිසා. එතකොට මේ ද්වේෂය කියන එක එතකොට ඊළඟ ජීවිතේ කෙලින්ම අපායට වැටෙන්න බුදුරජාණන් වහන්සේ නමකටවත් ගලව ගන්න බැරි තත්වයට වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ද්වේෂය. එහෙමයි. එහෙමනම් අපි මේක දැන් අද ගොඩාක් අය මේ පැෂන් එකට වගේ කියනවා මේ මට තියෙන එකම ප්‍රශ්නේ මේ පුංචි දෙයටත් කේන්ති යනවා අනේක කියලා. නමුත් එහෙම අසාධාරණේ පෙන්වන්න බෑ. අසාධාරණේ පෙන්වන්න බෑ. මට මේ කේන්ති යනවා. ඉතින් එහෙම කියන අවස්ථා තියෙනවා. එහෙමයි. නමුත් අපි කොහොම හරි තේරුම් ගන්න ඕනේ මේ කියන චෛත්‍යිකයේ මුල් වෙලා තමයි මේ භයානක ආනන්තරීය පාප කර්ම වලට පවා මග පෑදෙන්නේ. ඒ කියන්නේ මේක පාලනය කරගත්තේ නැතුනොත් එතනට උනත් යන්න හිත මෙහෙවන්න පුළුවන්. පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේක දැන් ප්‍රාථමික වශයෙන් අපි ගත්තොත් අපිට දේශයක් ඇති වුනහම මුලින්ම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි කෙනෙක් අපිට මොන හරි අවඩක් අකටයුත්තක් කළාම දැන් අර ද්වේෂය ඇති වෙන විදිහ අපි කල්පනා කළොත් එහෙමයි. ස්වාමීන් වහන්සේ අර ආඝාත ප්‍රතිනිත. එහෙමයි. එතකොට එතනදී දැන් බලන්න දැන් අපිට ද්වේෂය ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ අතවලා මට අවඩක් කළේය කියලා. එහෙමයි. අතීතෙන් හිතනවා ඒක කරයි වර්තමානයෙන් හිතනවා. එහෙමයි. ඊළඟට කරයි කරන්නේ අනාගතයෙන් හිතනවා. අතීත වර්තමාන අනාගත කියන කාලතුනෙන් හිතනවා. ඊළඟට තමන්ගේ හිතවත් කෙනෙකුට දැන් අර විදිහටම අවඩක් කළේ කරයි කරන්නේ කියලා කාලත්‍රයෙන් හිතනවා. අම්මා තාත්තා නෝනා මහත්තයා දුව පුතා අන්න එහෙම අය. ඊළඟට තමන්ගේ හතුරෙකුට දැන් හතුරෙකුට කවුරුත් දැන් තමන් අකමැති කෙනෙකුට කවුරු හරි හිත වැඩක් කරනවට කැමති නැහැ උදව් කරනවට කැමති නැහැ. ඒ විදිහටම කාලත්‍රයෙන් හිත වැඩක් කළේ කරයි කරන්නේ යයි සිතීමෙන් ඒ අහවලා ඉස්සර ඉඳලම මගේ තරහකාරයන්ටමයි උදව් කරන්නේ. අන්න හරි. ඊට පස්සේ දැන් උදව් කරන්නේත් ඒ තරහකාරයන්ට. ඔය මිනිහා අනාගතයේදීත් මගේ තරහකාරයන්ටම තමයි උදව් කරන්නේ කියලා උදව් කරන එක්කෙනාත් එක්ක මෙයා තරහ වෙනවා. එතකොට දැන් බලන්න මානසික ස්වභාවයක් නේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ওই විදිහට දැන් කේන්ති ගන්න ආකාර දැන් 9යි. ඉතින් ඔකට ඉතින් අස්ථාන කෝපය තුනම 10ක් වෙනවා. එහෙමයි. අස්ථාන කෝපය කියලා කිව්වේ අස්ථාන කෝපය කියලා කිව්ව ස්වාමීන් වහන්සේ ඇත්තටම කෝප නොකළ යුතු දේවල් කෙරෙහි කිපෙනවා. එහෙමයි. ඒ දැන් කියන්නේ සමහරු දැන් ඉරහඳ තාරකා වහිනකොට දැන් මේ දවස්වල වහිනවා. ඉතින් එළියට යන්න බෑ. මේ චිරිචිරිය කියලා උන වැස්සට බයිනවා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි. දැන් හොඳටම පායනකොට මේ පුදුම අවුවක් කියලා මේ ඒ ද්වේෂය. දැන් මදුරුවෙක් කනකොට මදුරුවා කෙරෙහි කිපෙනවා. ගලක කකුල හැපුණොත් ඔව් පාරේ යනකොට ගලක කකුල හැප්පුණොත් ඒත් අර ගල කෙරෙහි ගලට ඊළඟටත් ආයි පයින් ගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙමයි. එතකොට දැන් ඒවා සාමාන්‍ය පුංචි ළමයින්ටත් ඔය අම්මලා උගන්වන්නේ ළමයි නලවන්න නේද? ඒවා ඇත්තට හොඳ දේවලුත් නෙවෙයි. දැන් මොකක් හරි දරුවා වැටුනොත් ඒ වැටිච්ච තැනට අම්මා ගහලා අර දරුවාගේ හිත සතුටු කරනවා. දැන් එයාට හරි ගැහුවා කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්. මොකද ඒ දරුවාට කියන්නේ පුතේ ගලක් ගැහුවොත් උඹත් ගලක් ගහපන් කියලා තමයි. ඒ අම්මලා ඒ පුංචි මනසට දාන්නේ. ඒ නිසා ඒක ඇත්තට ගැළපෙන දෙයක් නෙවෙයි. එතකොට අස්ථාන කෝපයත් අපිට දැන් පැහැදිලි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙන්න මේ කියන දේශය නැති කරගන්න. දැන් මේ මොන ආකාරයෙන් හරි ඇති වෙන මේ පටිගේ නැති කරගන්න අපිට මූලික වශයෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි ඒ කෙනා කරපු උදව්වක් මෙනෙහි කිරීම. එහෙමයි. යම් කිසි කෙනෙක් අපිට වරද්දක් කරපුවාම අපිට එයා ඒ වරද්දත් එක්ක අපිට ලොකු පටිගයක් දේශයක් ඇති වෙන වෙලාවට අපිට ටිකක් විවේකීව ඉඳගෙන ඒ කෙනා යම්කිසි උදව්වක් කරලා තියෙනවා නම් ඒ උදව්ව මෙනෙහි කිරීම තුළින් යම්කිසි මට්ටමකට මේ පටිගය පාලනය කරගන්න පුළුවන්. එහෙමයි. ඒ කරපු උදව්වක් සිහි කරලා. කරපු හොඳක් ගැන. දැන් මෙයා මට මෙහෙම කරලා තියෙන අද මට මෙහෙම බැන්නට මට මේ දේ කළාට මට මේ දේ කරලා තියෙනවා මට මෙන්න මේ විදිහට බැරි කාලේ මේ විදිහට උදව් කරලා තියෙනවා මගේ කටින්ම කොච්චර හොඳ කියලා තියෙනවද මට. ආන්නේ විදිහට මොනවා හරි ඇත්තටම කෙනෙකුගේ හොඳක් නැත්තේ නෑ. එහෙමයි. ඒ විදිහට හොඳක් මෙනෙහි කරලා ඒ පටිගේ යම්කිසි මට්ටමකට ප්‍රාථමික වශයෙන් යටපත් කරගන්න පුළුවන්. අර උදාහරණයක් දීලා තියෙනනේ අපහානේ අර පාන්සුකුල සිවුරු පොරවන හාමුදුරු කෙනෙක් පාරේ වැඩම කරනකොට දකින්නවා බැලු බැල්මටම කිරිටි වෙච්ච රෙදි ගුලියක්.
ඉතින් මේ හාමුදුරුවෝ මොකද කරන්නේ තමන්ගේ කකුලේ වම් පාදයේ මහපට ඇඟිල්ලෙන් මේ රෙදි ගුලි එක කොනක් තද කරලා අල්ලගෙන පොළොවට තියලා තද කරලා දකුණු කකුලේ මහපට ඇඟිල්ලෙනුයි අනිත් ඇඟිල්ලෙනුයි එක රෙදි ගුලි එක තැනක් අරගෙන මේක එහාට මෙහාට කකුලෙන්ම දිග ඇර බලනවා. බැලු බැල්මටම කිලිටි වෙලා තියෙන මේ රෙදි ගුලියේ කිලිටි නොවෙච්ච රෙදි කෑල්ලක් තැනක් කොතනද තියෙන්නේ කියලා. එහෙම දැකලා ඒ කෑල්ල කපලා අරගෙන තමන්ගේ සිවුරට දාලා මහ ගන්න තමයිලු එහෙම බලන්නේ. ඒ වගේ අර බැලු බැල්මටම නරක පෙනෙන මිනිස්සුන්ගේ කිසියම්ම හොඳක් හොයලා එම් හොඳ හොයනකොට අර නරක හිතින් හිමින් හිතේමීට අමතක වෙලා යනවා. ඒ තුල තරහ පාලනය වෙනවා. තරහ පාලනය වෙනවා. හැබැයි ඉතින් අර පුතත්ජන මනසේ හැටි තමයි ස්වාමීන් වහන්සේ ඉතින් අර අපි දැන් මේ ධර්ම කාරණා කිව්වට මේ පටිගය ඇති වුණාම හොයන්නෙම වැරදිම තමයි. වැරදිම තමයි. අර අක්කොච්චි මං අවදි මං අදිනි මං අහසි මේ කියන විදිහට මාව පැරද්දුවා මට බැන්නා මාව මෙහෙම කරා අරම කරා අර හරියට අර ගින්නට පිදුරු දැම්මා වගේ එහෙමයි. ක්‍රෝධ ගින්න ඇවිලෙනවා මිසක් ඒක නිවීමකට යන්නේ නැහැ. ඉතින් මේ දැන් හෙම්බිරිසාවේ හැදිච්ච එක්කෙනා කූල් වතුර බොන්න තව හෙම්බිරිසාව වැඩි වෙනවා වගේ. ඉතින් අර උණු වතුර බීලා වෙනත් බෙහෙත් ಜಾති බීලා ඒක පාලනය කර ගැනීමත් එයාගේ වගකීමක් නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි අර දැන් මේ ධර්ම කාරණා කිව්වා වගේම ප්‍රායෝගික ජීවිතයට ටිකක් ගලප ගන්න ගියාම ටික පොඩි පරිශ්‍රමයක් කැපකිරීමක් වීරියක් අවශ්‍ය වෙනවා. එහෙමයි. ඒ සඳහා ස්වාමීන් වහන්සේ දැන් ප්‍රාථමික වශයෙන් අපි ওই විදිහට දැන් කතා කරා වගේම උදාාර චරිතවත් ඇති පුජ්‍යලෝ ගැන හිතලා මේ දේශේ යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. දැන් තථාගතයන් වහන්සේගේ පුතුම් බුද්ධ චරිතය. දැන් අපි ගත්තොත් කපි ජාතකය. එහෙමයි. කපි ජාතකයේදී දැන් අර එක මිනිස්සෙක් කරක් ටික අරගෙන වනයේට යනවා. ඉතින් අතරමං වෙනවා අන්තිමට මේ මනුස්සට ආහාරයක් නැහැ. දවස් 7ක් විතර කැලේ. ඉතින් අන්තිමට ගහකට නැගලා මොනවා හරි ඉඹුල් ගෙඩි හරි මොනවා හරි කනකොට මේ මිනිස්සයා විශාල ප්‍රපාතයකට වැටෙනවා. වැටිච්ච වෙලාව දැන් මේ මිනිස්සයා රැඳිලා ඉන්නවා. ඒ වෙලාවේ අපේ වඳුරෙක් හැටියට ඒ කාලේ බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදලා හිටි. වඳුරා ඇවිල්ලා මේ මිනිස්සයා බේර ගන්න බොහොම අමාරුවෙන් උඩට අරගෙන ඇවිල්ලා. ඉතින් වඳුරට දැන් මේ මිනිස්සයා උඩට ගෙනාවට පස්සේ හරි වෙහෙසයි. වෙහෙස නිසා මේ දැන් මර මිනිස්සයා කරේ විශ්වාසයෙන් ඒ ළඟම වඳුරා ටිකක් එහෙම මේ මහන්සි අරිනවා නේ. ඒ මහන්සි අරිනව නින්ද යනවා වඳුරට. එහෙම. ඒ වෙලාවේ අර දුෂ්ට මිනිස්සයා කල්පනා කරන දැන් මට බඩගිනි දවස් ගාණක් නැතුව මේ වඳුරා මරලා මේ වඳුරගේ මසුත් කාලා මට මගටත් ගෙදරටත් මස්සරා යන්න පුළුවන් කියලා දුෂ්ට හිතක් පහළ වෙනවා. එහෙම. ඉතින් ඒ වෙලාවේ ලොකු ළඟ තිබිච්ච ලොකු කළු ගලක් අරන් අර වඳුරගේ ඔළුවට ගහනවා. එහෙම. ඉතින් වඳුරා හැබැයි වාසනාවට මැරෙන්නේ නැහැ. නමුත් තුවාල වෙනවා. ලේ බහිනවා. වඳුරා එතන බොහොම අමාරුවෙන් ගහකට නගිනවා. ගහකට නැගලා ඉතින් මේ මිනිස්යාට කෙරෙහි බලන්න එතනදී බෝසතාණන් වහන්සේ තමන් බේරගත්ත දැන් අපිට එහෙමනම් කොච්චර සාධාරණ හේතු තියෙනවද මේ මෙච්චර විපත්තියකින් බේරගත්ත මේ මිනිස්යා මහා සත්පුරුෂ ස්වභාවයක් මෙතන මේ කියලා ඉතින් පුදුම විදිහට අපිට දේශය ඇති කරගන්න කාරණා තියෙනවා. නමුත් ඒ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ දැන් මේ මිනිස්යාට කියනවා දැන් මට ඔබට පිහිට වෙන්න බෑ බිම ඉඳලා ගියොත් ඔබ මාව මේ විනාශ කරනවා මං ගස් උඩින් යන්නම් පාරට නැත්තම් ගමට යන්න පාර හොයා ගන්න බෑනේ. ඉතින් මම ගස් උඩින් යන්නම් ඔබ පහලින් එන්න කියලා ඒත් උපකාර කරලා තියෙනවා. ගමට යන්න. ගමට යන්න. අතරමං වෙලා හිටිය කෙනා. අතරමං වෙලා හිටපු කෙනාට. එතකොට ස්වාමීන් වහන්සේ බලන්න ඉතින් ඒ වගේ උදාාර චරිත අපි සිහි කරනකොට ඉතින් අපිට මේ පුංචි දේවල් වෙලා තියෙන්නේ. සහ දැන් අපි හරියට කේන්ති ගන්නවා අහවලා මට බැන්න ලැජ්ජ කරා පහස කරා නිඳා කළා එහෙම ආදී වශයෙන්. එතන බුදුහාඳුරෝ ගැන හිතුවොත් නේ බුදුරජාණන් වහන්සේට මොනතරම් මිනිස්සු නිඳා පහස කළාද. ඒත් එක්ක බලනකොට මට ඉතින් එච්චර දෙයක් නැහැ. සහ තුන් ලෝකයක් සනහව දාලා රහසින්වත් පවුන කළ බුදුහාමුදුරන්ටත් මෙහෙම මිනිස්සු බැන්න නම් මට මිනිස්සු බනින කර්මයක් නෙවෙයි මං කෙලෙස් සහිත කෙනෙක්. මගේ යතින් නොදැනුවත්ව හරි වැරද්දක් වෙන්නේ නැති කියලා එහෙම හිතලත් අර කේන්ති අඩු කරගන්න පුළුවන් නේද? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ඔහොම කියනකොට අපි ඒක දැන් සිහි කරලා බැලුවොත් දැන් හිතන්න දැන් අපි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙමයි. ඒතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේට ඉතින් එදා මොනතරම් කීර්තියක් තියෙන්නේ නැද්ද නේද? එහෙමයි. රාජරාජ මහා මාත්‍ය වට කරගෙන ඉන්නකොට මහ විශාල භික්ෂු සංඝ පිරිසක් වට කරගෙන බණ කියන වෙලාවේ හරියට අර මේ කුසෝද්ගත දරුවෙක් අර ධර්මතිය බැඳගෙන ඇවිල්ලා දින්ච මානවිකාව ඒ කරපු චෝදනාව ගැන දැන් හිතලා බලන්න මේ කාලේ
භික්ෂුවකට ඒ වගේ චෝදනාවක් ආවොත් කොහොම තියේද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ බලන්නේ ඉවසපු ඉවසිල්ල ඉතින් උන්වහන්සේ වදාලේ නැගණියනි මේ කාර්යනේ දන්නේ මාත් ඔබත් පමණයි. උන්වහන්සේ ඇයට අනුකම්පා කළා. එහෙම දේශ කරන්න උන්වහන්සේලාට කොහොමත් එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ උදාර දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම චරිතා ප්‍රධානය අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ද්වේෂය පාලනය කරගන්න බොහොම පහසුයි. දැන් සරියුත් මහරහතන් වහන්සේ දැන් බලන්න අපේ දැන් අපි ශ්‍රාවකයෝ හැටියට අපේ ලොකු අයියා වගේනේ. එහෙමයි. සරියුත් මහරහතන් වහන්සේ දැන් එක පවුලක් මේ බුද්ධ ශාසනයේ පවුල ගත්තාම අපේ ලොකු අයියා තමයි සරියුත් මහරහතන්. එහෙමයි. දැන් අපි සාමාන්‍ය පවුලක වුණත් ලොකු අයියා නැත්තම් ලොකු අක්කා ආදර්ශයට ගන්නවනේ. එහෙමයි. ඒත් දැන් සරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීම බලන්න උන්වහන්සේ අර පාරේ යනකොට අර එක මිනිස්සෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දැන් මේ ඉවසනවා කියලා හරි ප්‍රසිද්ධයි. එහෙමයි. මේ ඉවසීම පරීක්ෂා කරන්න මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සයා මොකද කරේ? හයියෙන් පිටට පහරක් ගැහුවා. එහෙමයි. පිටට පහරක් ගැහුවාම සරියුත් මහරහතන් වහන්සේ හැරිලා බැලුවේ නැහැ. එහෙමයි. එතන හරි වටිනා තැනක් උතනේ අපිට පුංචි කතාව වගේ පෙවුනට උන්වහන්සේ හැරිලා බැලුවේවත් නැහැ. ඉතින් බමුණට හරි දුක හිතුණා අනේ මේ පුදුම පුජ්‍යලෙක්නේ. හැරිලවත් බැලුවේ නැහැ. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ මේ ළඟට ගිහිල්ලා කිව්වා අනේ මට සමා වෙන්න. ඉතින් ඇහුවයි මට ගහන්න හේතුව. ඔබ වහන්සේ ගොඩාක් ඉවසනවා කියලා මේ හැමතැනම ප්‍රසිද්ධියක් තියෙනවා. එහෙමයි. ඒ නිසායි මම ගැහුවේ. මම ස්වාමීන් වහන්සේට දැන් කියවනේ මේ අර ඇත්තටම අර හැරිලා බලපු නැති එක හරි වටිනාකමක් තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේ අද අපිට යම් කිසි කෙනෙක් ඔන්න කොහේර තැනක අපේ දෝෂයක් කතා වෙනවා. ඉතින් අපිට තව එතන ඉන්න කෙනෙක් කියනවා මෙන්න මෙහෙම වහන්සේට කිව්වනේ. ඉතින් කවුද හිටියේලා අපි අහන කවුද එතන හිටියේ? අපි එතෙන්ද දුරකථන නැත්තම් කෝල් එකක් දීලා අහනවා. මට කොහොමද කිව්වේ මොනවද කිව්වේ? ඉතින් අපි ඕක හාර අහනවා. ඉතින් එතකොට වෙන්නේම අර දේශේ ඇති වෙන එක. වැඩි වෙන එක. දැන් බලන්න අතනදී සරියුත් මහරහතන් වහන්සේ හැරිලා බැලුවේ නැහැ කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේට ගලප ගත්තොත් දැන් අපේ පිටට අපි හිතමු කවුරු හරි ගැහුවයි කියලා. ගහනකොට අපිටත් පුළුවන් නම් හැරිලවත් බලන්න නැතු යන්න ඒ පුජ්‍යලේ අපි හඳුනගන්නේ නැහැ. ඒ ගැටෙන අරමුණ අල්ලගත්තේ නැහැ. අල්ලගත්තේ නැහැ. එතකොට අපිට කවදාවත් අර ඒ පුජ්‍යලයා කරේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ தത്വයට ඉවසන්නට ඉතින් අපි පුරුදු වෙන්න ඕන. එහෙම අපහන්නේ දැන් මේ ගැටීම සම්බන්ධයෙන් කතාව ආපු නිසා මේ මහත්මයෙක් ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක කොහොමද අපි පොඩ්ඩක් උත්තරයක් ලබා දෙන්නේ එතුමාට. ගිහි පින්වතෙක් දාන සීල ප්‍රතිපත්තියේ සිට භාවනාවට අවතීර්ණ වෙන ප්‍රථම අවස්ථාවේම සෑම විටම සතිමත් බවින්ද ඉන්ද්‍රිය සංවරයෙන්ද හැකිතාක් සිටිමින් තමාගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සමග ඇලෙන හෝ ගැටෙන සියලුම අරමුණු සම්බන්ධව ඒ ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරමින් කාලය ගත කළොත් වරහන් කරලා තියෙනවා එම අරමුණු ක්ෂණයකින් වෙනස් වන බවත් ඒ ගැන තමාට අවශ්‍ය විදියට කළමනාකරණය කළ නොහැකි බවත් මෙනෙහි කිරීමෙන් එම අරමුණු සම්බන්ධයෙන් කැමැත්ත හෝ අකමැත්ත ප්‍රහාණය නොවේද මෙම සිතිවිල්ල න්‍යායක් පමණක්ද ගිහි කෙනෙකුට ප්‍රායෝගිකව කළ නොහැකිද දැන් අපේ හඳුනන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කතාව ගත්තොත් ගිහියෙකුට කවුරු හරි කෙනෙක් ඒ විදිහට ඇවිල්ලා පිටට ගැහුවොත් කොහොමද මෙතෙන්දී අපේ නොගැටි ඉන්න හේතු වෙන්නේ මේක ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕනද එහෙම නැත්නම් මොකද කරන්න ඕන නෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්නේදී අපි ගත්තොත් ඔක ගිහි පැවිදි ભેදයක් නෑ ඔය කළ හැකි දෙයක් එහෙමයි අපි පුරුදු කරගත්තොත් අපිට කරන්න ඕන දෙයක් ඔය මොකද දැන් ආදිත්ත පරයාය සූත්‍රයට අනුව දැන් අම්මගේ නෝනාගේ හරි අහපු පින්කමේ මහත්මයෙක් අහලා තියෙනවා ඒ ප්‍රශ්නේ අනුව කල්පනා කරලා බැලුවොත් ඇත්තටම දැන් අපි හැමෝටම මේ අපා බය කියන එක තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද අපිට සෝතාපන්න වෙනකන් අපිට 100%ක් එහෙම සාහිතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ආදිත්ත පරයාය සූත්‍රය හැටියට දැන් ඔය අහලා තිබිච්ච ප්‍රශ්නේ ඇත්තටම දැන් මේ අසකරණාසේ දිව ශරීරයේ මනසින් මේ ගන්නා අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් දකින්න මේක න්‍යායක්ද නැත්නම් මේක කළ හැකි දෙයක්ද නොකළ හැකි දෙයක්ද කියලා නෑන්නේ. එහෙමයි. ඇත්තටම මේක කළ යුතු දෙයක්. එහෙමයි. මොකද දැන් අපි සමාජ න්‍යායක් වගේම ප්‍රැක්ටිකල් පැත්තක් තියෙනවා. තියෙනවා. ඒ නිසා මේක න්‍යායක් තමයි. නමුත් මේක කළ යුතුම දෙයක්. මොකද බැරි නැත්නම් අපිට අනතුරු තියෙනවා. අපි යම් කිසි දෙයකට අපි රූපයක් දැකලා හරි ශබ්දයක් අහලා හරි ආග්‍රහණයක් විඳලා හරි
රසයක් විඳලා හරි පහසක් ලැබලා අරමුණක් ලැබලා ඉතින් මේ හා සම්බන්ධව අපි ඇලීමෙන් ගැටීමෙන් ඉන්න අවස්ථාවක ස්වාමීන් වහන්සේ මරණය සිද්ධ වුණොත් ආසන්න කර්මයට බවට පත් වෙන්නේ අරමුණ. එහෙමයි. ඒ අරමුණ නිසා අපිට සුගතියක් අපේක්ෂා කරන්න බෑ. ඉතින් එහෙමනම් අපි මේ විදිහට ඔය කියපු න්‍යායට අනුව මේ හැමදේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙලා හිටියානම් අපිට විශාල පිළිසරණක්. ඒ අපි හන්නේ මේ ව්‍යාපාදය පාලනයටත් බෙහෙවින්ම උපකාර වෙනවා නේද? ඒක ව්‍යාපාදේ විදර්ශනා පැත්තට යන එකනේ. ඔව් දැන් අත්‍තරම ව්‍යාපාදයේ පැත්තෙන් ගත්තම සාමාන්‍යයෙන් දැන් අපි ව්‍යාපාදේ පාලනය දැන් අපි හන්නේ තව එකක්. දැන් ඔය කිව්ව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු තුලින් හැම අරමුණක් තුලින්ම ව්‍යාපාදේ ඇති විය හැකියි. පැහැදිලිවම සනත හැම අරමුණක් තුලින්ම ව්‍යාපාදේ ඇති වෙනවා. එහෙමයි. ඒතර සඳහන් ස්වාමීන් වහන්සේ හොඳ තැනක් මතු කරපු හින්දා මම හිතන්නේ කාල වේලාව නැති. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ එතනදී විශේෂයෙන්ම විපස්සනා පැත්ත ගැන ස්වාමීන් වහන්සේ මතක් කරා. ඉතින් ඇත්තටම දැන් අපිට මේ द्वේෂය ඇති වෙනවහම අපි දැන් පාලනය කරගන්න ඒකත් එක්තරා හොඳ ගුරුකමක්. එහෙමයි. දැන් ගුරුකමක් කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කෙරෙන යන පාඩමක්. ඉතින් අපිට දැන් ද්වේෂයක් එන්නේ ස්වාමීන් වහන්සේ අපි බොහෝ සෙයින් කනට නෙන්නේ. අපි දැන් කන ගමුකම වෙලාවට. දැන් ඔන්න අපිට ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙනකොට අපි කල්පනා කරන දැන් මගේ හිත කැළඹිච්ච අවස්ථාවක්. දැන් හැබැයි ඒකට සිහිය තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. ඒතර මේ ද්වේෂය මට නැත්තම් මේ හිතේ කැළඹීම ඇති කරන්න මේ අරමුණ කොහෙන්ද ආවේ? කනට ආවේ. එහෙනම් මගේ මේ සෝතද්්වාරයට මේක ආවේ. එහෙමයි. එතකොට මේ කන කියන එක නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? එයාට දැන් හිතනවා මේක අනිත්‍ය දෙයක්. හොඳයි. මේකට ගෝචර වෙච්ච ශබ්දේ මේ ශබ්දයන්නේ මොකක් හරි ආවම. ඒ ශබ්දේ නিত্যද අනිත්‍ය දෙයක් කල්පනා මේකත් අනිත්‍ය දෙයක්. ඒතර මේ දෙක එකතු කරපු විඥානේ මේ පාලම ඒකත් අනිත්‍යයි. අපි හන්නේ ශබ්දය අනිත්‍යයි කියලා කොහොමද ඒක අපිට හරියට තේරුම් ගන්න? දැන් කන නම් වෙනස් වෙලා යනවා කියලා රූපයක් ඉඳ අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ශබ්දය කියන එක දැන් බලන්න අපිට ජීවිත ගත්තම වුණත් අපිව ප්‍රශංසා කරපු දේවල් දැන් කොච්චර අපේ ජීවිතවල තියෙනද ඒවා දැන් ඉවරයිනේ සිහිනයක් වගේ. අපිට දැන් අපේ ජීවිතේ දරා ගන්න බැරි වෙච්ච අවස්ථාවල අපිව අවමානයට ලක් කරපු අවස්ථා තියෙනවා. ඒවත් දැන් ඉවරයි. අපි හන්නේ මෙහෙම කිව්වොත් දැන් කනට විවිධ ශබ්ද ඇහෙනවා. එක ශබ්දයක් ඇහිලා ඊළඟ ශබ්දය ඇහෙනකොට මුලින් ඒ ශබ්දය අනිත්‍යයි. අනිත්‍යලා යනවා. ඒ ඕනම දෙයක් එහෙමයි සානස මේක සිහිනයක් වගේ. එහෙමයි. එතකොට දැන් ඒ ශබ්දේ ඒකාන්තයෙන් අනිත්‍යයි. එහෙමයි. ඒ දෙක එකතු කරන විඥානය කියන එක කොහොමත් එක වහ වෙනස් වෙනවානේ. ඒතර විඥානයත් අනිත්‍යයි. කන ඇසුරෙහි තියෙන සෝත විඥානය. සෝත විඥානය. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තුන් දෙනාට එකතු කරන ස්පර්ශය කියන එකත් ඒකාන්තයෙන් අනිත්‍යලා යනවා. එහෙමයි. ඊළඟට ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව දැන් බලන්න කොච්චර අපි වේදනාව විඳලා තියෙනවා. ඉතින් සැප වේදනා, දුක් වේදනා මේක කෙල්ලවරක් නැතුව කරකිනවා. එහෙමයි. ඒ වේදනාවත් අනිත්‍යයි. එහෙමයි. ඊළඟට මේ වේදනාව නිසා ඇති වෙන තණ්හාව හරි ගැටීම හරි ඒකත් අනිත්‍යයි. එතකොට බලපුවහම සත් ඔය විදිහට අපිට ඒ කැළඹීම ඒක දකින්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ වහාම ඒ ද්වේෂය නැති වෙලා යන මේ අනිත්‍ය වෙලා යන දේවල් ටිකක් අල්ලගෙන අර වේදනාව අනිත්‍යයි කියලා වටහාගත් එක්කෙනා වේදනාව තණ්හාවෙන් අල්ලගන්න යන්නේ නැහැ. අල්ලගන්න යන්නේ නැහැ. ඒක මොකද ඊළඟට වෙනස් වෙනවා කියලා දන්නවනේ. එහෙමයි. ඉතින් එතකොට බලන්න සත් අපිට කොච්චරද අපිට මෙලා තියෙන මේ තථාගත ධර්මයේ තුල අපිට සැනසෙල්ල හදාගන්න ස්වාමීන් වහන්සේ අනන්ත අපරිමාණ අවවාද අනුශාසනා ධර්ම කොටස තියෙනවා. නමුත් අපි මේ වාගේ යෙදෙන්නේ නැති එකයි තියෙන එකම ගැටලුව. එහෙමයි. අපි මේවා හොඳට ප්‍රායෝගිකව ජීවිතයට පුරුදු කරනවා නම් ඇත්තට මෙතන ලොකු විපස්සනාවක් තියෙනවා. එහෙමයි. අනිකරම මේ ආයතන විපස්සනාවක් එතන තියෙනවා. එහෙමයි. අපි හඳුනන දැන් මෙහෙමයි දැන් අපේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රියන්ට අපේ හන අතොරක් නැතුව අරමුණු ගලාගෙන එනවනේ දිගටම. ඉතින් ඔය හැම එකක්ම අපිට එසැනින්ම විපස්සනා කරන්න හැකියාවක් නැති වෙන්න පුළුවන් නේද අපි හන්නේ. එතකොට කොහොමද ඒක ප්‍රායෝගිකව ගලපගන්නේ? සමනත හැම එකක්ම අපිට දැන් මේක පුරුද්ද තමයි. හැම එකක්ම අපිට විපස්සනා කරන්න අපිට එහෙම අවශ්‍යතාවය දැඩිව දැනෙන්නෙත් නැති අවස්ථා තියෙනවානේ. එහෙමයි. අපිට අවශ්‍යම කරන අවස්ථා දැන් මේ වගේ ලොකු පටිගයක් ඇති වෙච්ච වෙලාවක අපිට පොඩ්ඩක් ඒ වෙලාවේ පොඩි කැළඹීමක් ඇති වුණත් අපිට ඒ පටිගේ පාලනය කරගන්න මේ ක්‍රමවේදය යොදා ගන්න පුළුවන්. අපි මෙහෙම කිව්වොත් මේ සිත සසල කරන අරමුණු හමුවේ අන්න හරි. මේ ක්‍රමය අපි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඒ ක්‍රමය පුරුදු වීම ඊට අනිත් අරමුණු වලටත් ගලප ගන්න පුළුවන්. ඒ අනිත් අරමුණුත් ඇත්තටම ඒ හා සමානව මොකද හිත මේ ස්වාමීන් පුරුදු කරන්න යෝන කරන්නේ. එහෙමයි. පුරුදු කරාට පස්සේ ඒක ඉබේම වැඩ කරනවා. ඉතින් දැනෙන අවස්ථාවේදී ඒක පාවිච්චියට ගන්නවා. පාවිච්චියට ගන්න පුළුවන් විශේෂයෙන්ම දැන් අර වගේ අවස්ථාවක අපිට දැන් පීඩනයක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දැන් අපි
සමහරට ඕනම කෙනෙකුට ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා බොහොම අමාරුවෙන් ඉන්න අවස්ථාවක මෙන්න මේ ධර්ම කොටාසේ මෙනෙහි වුණොත් එහෙමයි. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ වහාම නැති කරගන්න ඒක ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකවම පුළුවන් වෙනවා. එහෙමයි. මොකද එයා දන්නවා මේ ආපු තැනත් අනිත්‍යයි, ආපු සද්දෙත් අනිත්‍යයි, මේ එකතු වෙච්ච ඒවත් අනිත්‍යයි, මෙහා සම්බන්ධව ලැබෙන වේදනා මේ සියල්ලම අනිත්‍යයි. මේ අනිත්‍ය දෙයක් අල්ලගෙන මම මොකටද නිකන් ගැටෙන්නේ කියලා Tamanටම දැනෙනවා මේක හිස් දෙයක් කියලා. එහෙමයි. දැන් පින්නතුන්ට පැහැදිලි වෙනවා ඇති මේ ද්වේෂය මුල් කරගෙන හටගන්න ව්‍යාපාදයේ මොනතරම්නම් බරපතල අකුසලයක්. අපේ හාමුදුරුවෝ මතක් කළ විදිහට බුදුදහමේ හැඳින්වෙන බරපතලම පාප කර්ම 5 ආනන්තරීය පාප කර්ම 5 ක්‍රියාත්මක වෙන්න මූලිකව හේතු වෙන අකුසල චෛතසිකයක් තමයි මේ. ඉතින් එය හිත තුළ ඇති වෙන වෙලා තියෙනකම් හිතෙහි නොසන්සුන්කම ඇති වෙනවා. ඒ නොසන්සුන්කම චිත්ත සමාධියට බාධාවක් වෙනවා. ඒතර සමාධිය වඩන කෙනෙක්, සමත භාවනාව පුරුදු කරන කෙනෙක් අනිවාර්යයෙන්ම යටපත් කළ යුතු චෛතසික ධර්මයක් තමයි අකුසල චෛතසිකයක් තමයි මේ ව්‍යාපාදය කියලා කියන්නේ. ඒ සඳහා මෛත්‍රිය පුරුදු කළ යුතු බව අපේ හාමුදුර අවධානය කළා. ඒ වගේම මේ මෛත්‍රිය පුරුදු කිරීමේදී ප්‍රායෝගික ජීවිතයට ගලපාගත යුතු ක්‍රමවේද උන්වහන්සේ මතක් කළා. ඒ වගේම විපස්සනා නුවණින් අරමුණු දිහා බලන්නට පුරුදු වීම මේ ද්වේෂය පාලනය කරගන්නට උපකාරයක් වන හැටි උන්වහන්සේ බොහොම ලස්සනට අවධාරණය කළා. ඉතින් අද ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා නියමිත කාල වේලාව අවසන් නිසා අපිට මේ ගැන තවත් සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. ඉදිරියේදී අපි අනිත් නීවරණ ධර්ම ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් අද මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා ඇල්පිටිය නාරංගුවිට කමලා විතානාචි උඩවත්ත මැතිණිය විසින් පර්ලෝසපත්තු තම දයාබර දෙමාපියන් වන අගෝසිඤ්ඤෝ විතානාචි ගම්පතිතුමා සහ එච් බේබිනෝනා උපාසිකා මාතාව මෙන්ම ස්වාමි පුරුෂයා වූ ඩී.ආර් උඩවත්ත හිටපු පොලිස් පරීක්ෂකතුමාට සහ අපගේ රට නිදහස් ලබා දීමේදී දිවිපිදු උදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේලාට සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන අතර තමන් දැනට වාසය කරන ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පදිංචි චාන්දනී සහ රමණී දියණියන්ටත් ඇමරිකාවේ පදිංචි රංජිත් මෙන්ම ශිරන්ත සහ පුතුන් දෙතලා ඇතුළු මිහිරි තිලක් ගයානී සහ මිත්තනියන් වන මෙත්මා මිනිබිරියන් වන මෙත්මා දේවින්දි සෙනුරි පූජාත්මි දිනූතා රුචිනානි රෝබේන් යන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සමහර නම් පැහැදිලි නැහැ. ඉතින් කෙසේ වෙතත් අපි මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා දායකත්වය සුලා කටයුතු කරපු කමලා විතානාචි උඩවත්ත මාතාවට එතුමියගේ ඒ සිතැඟි පැතුම් ඉටු වේවා කියලා පරලෝසපත් දෙමව්පියන් ඇතුළු ස්වාමි පුරුෂයා ඇතුළු සියලු ඥාතීන්ට රණවිරුවන්ට මේ පින් අයිති වෙලා ඒ අතන්ගේ භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇමරිකාවේද ඔස්ට්‍රේලියාවේද විවිධ ප්‍රදේශ රට රාජ්‍යවල වාසය කරන ඒ දරු මුණුබුරන්ට ඒ වගේම ඒ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට මෙතෙක් කරපු අපේ සාකච්ඡාවලට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම තුළින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා එය ලොකු පිටුවහලක් බවට පත්වේවි අපේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් තිරේ දිස්වෙන ලිපිනයට ඔබට ලිපි මගින් ඔබට ඇතිවෙන ගැටලු අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැටලු වලට අදාළ පිළිතුරු අපි අපේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කර ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් දායකත්වයේ දරපු පින්නතුන්ටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා කරන ගමනේ අද තමන් වහන්සේගේ වටිනා කාලය ඔබ අප හැම දිනා වෙනුවෙන් මිඩංගු කරමින් මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩම කළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් සාකච්ඡාවේ කටයුතු මෙයින් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න